රයිට්. පුතේ ප්‍රමාණාත්මක මූල්‍ය පාලන උපකරණ යටතේ වීඩියෝව කොටස් දෙකකින් ඉදිරිපත් වෙන්නේ. මේ දෙවෙනි කොටස. විවට වෙළඳපළ කටයුතු. පුතන් මතකයි ප්‍රමාණාත්මක මූල්‍ය පාලන උපකරණ කොටස් තුනයි. ප්‍රතිපත්තිමය පොලි අනුපාත, විවට වෙළඳපළ කටයුතු සහ විචල්්‍ය සංචිත අනුපාතය කියන තුන. ඒකෙන් අපි කලින් වීඩියෝ එක කතා කළා ප්‍රතිපත්තිමය පොලි අනුපාත කියන එක. දැන් මේකෙන් කතා කරන්නේ පුතේ විවට වෙළඳපළ කටයුතු කියන එක. පුතේ විවට වෙළඳපළ කටයුතු කියන්නේ මෙන්න මේකයි. මහා බැංකුව රටේ මුදල් සැපයුම අඩු වැඩි කිරීම සඳහා රජයේ සුරකුම්පත් භාණ්ඩාගාර පිල්පත් බැඳුම් කර මිලදී ගැනීම සහ අලෙවි කිරීම සිද්ධ කරනවා නම් අන්න ඒකට කියනවා විවට වෙළඳපළ කටයුතු. එහෙනම් කොහොමද කියන්නේ? මුදල් සැපයුම පාලනය සඳහා, කියන්නේ අඩු වැඩි කිරීම සඳහා මහා බැංකුව විසින් රජයේ සුරකුම්පත් මිලදී ගැනීම සහ අලෙවි කිරීම සිදු කරනවා නම් අන්න ඒකට කියනවා පුතේ අපි මොකක්ද කියන්නේ? විවට වෙළඳපළ කටයුතු. මේ බලන්න. මහා බැංකුව සුරකුම්පත් අලෙවි කර. මේ අලෙවි කරා මිලදී ගත්තා වචන පාවිච්චි කරන්නේ මහා බැංකුව කෝණේ. සුරකුම්පත් අලෙවි කරාම පුතේ වාණිජ්‍ය බැංකුව ඒවා තමන්ගේ සංචිත පාවිච්චි කරලා ගන්න. තමන් ළඟ තියෙන මුදල් සංචිත පාවිච්චි කරලා තමන් ළඟ සේෆ්වේ තියෙන සල්ලි පාවිච්චි කරලා ගන්න. එතකොට වාණිජ්‍ය බැංකුවේ තමන් ළඟ තිබිච්ච සංචිත ටික ඇදිලෙනව කොහාටද? මහා බැංකුවට. තමන් ළඟ තියෙන සංචිත ටික ඇදිලෙනව කොහාටද පුතේ? මහා බැංකුවට. එහෙනම් බලන්න පුතේ පොතට මහා බැංකුව සුරකුම්පත් අලෙවි කළාම වාණිජ්‍ය බැංකුව වලට වාණිජ්‍ය බැංකුව ඒවා මිලදී ගන්න. එතකොට වාණිජ්‍ය බැංකුව වල සංචිත මට්ටම වැඩි වෙනවා. මේ සංචිත මට්ටම අඩු වෙනවා. වාණිජ්‍ය බැංකුව වල තිබිච්ච අධිසංචිත ටික මහා බැංකුවට ඇතිවෙනවා. එතකොට වාණිජ්‍ය බැංකුව වල සංචිත මට්ටම අඩු වෙලා ණය සැපයුම අඩු වෙලා මුදල් සැපයුම අඩු වෙලා සංකෝචනය. එන බලන්න. සුරකුම්පත් අලෙවි කළා බැංකුව වල තිබිච්ච මුදල් සංචිත ටික මහා බැංකුවට ඇදලා. දැන් බැංකුව වල සංචිත අඩු වෙලා සේෆ් වල සල්ලි අඩු වෙලා. එතකොට පුතේ සංචිත අඩු වෙලා ණය සැපයුම අඩු වෙනවා. සංචිත අඩු වෙනකොට ණය දෙන්න තියෙන හැකියාව ණය සැපයුම අඩු වෙනවා. මුදල් සැපයුම අඩු වෙනවා. අඩු වෙලා අවසාන වශයෙන් මුදල් සැපයුම සංකෝචනය වෙනවා. එහෙනම් බලන්න සුරකුම්පත් අලෙවි කළාම මුදල් සැපයුම සංකෝචනය වෙනවා අඩු වෙනවා. හරිද? රයිට්. දැන් 60 වෙනි පිටුවේ විවට වෙළඳපළ කටයුතු කියන එක අපි නිර්වචන ලියන්න කලින් අපි මේක ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් බලමු. සයිඩ් එකේ දෙපැත්තේ තීරු දෙකෙන් එක පැත්තක තීරුවක මෙන්න මේක දාන්න. එක පැත්තක තීරුවක ඔක දාන්න.
හොඳයි. එන බලන්න තුද? මහ බැංකුවට ඕන නම් මුදල් සැපයීම සංකෝචනය කරන්න. මහ බැංකුවට ඕන නම් මුදල් සැපයීම සංකෝචනය කරන්න. මොකද කරන්නේ? මහ බැංකුව සුරකුම්පත් අලෙවි කරනවා. බලන්න. දාම කියන්නේ මහ බැංකුව සුරකුම්පත් අලෙවි කරනවා. වාණිජ්‍ය බැංකුවල තියෙන සංචිත මහ බැංකුවට ඇදලා යනවා. වාණිජ්‍ය බැංකුවල සංචිත මට්ටම මුදල් මට්ටම පහළ වැටෙනවා. ණය සැපයීම ණය දෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. ණය සැපයීම අඩු වෙනවා. මුදල් සැපයීම අඩු වෙනවා. මුදල් සැපයීම සංකෝචනය වෙනවා. මුදල් සැපයීම සංකෝචනය ලොතරින් නතර වෙන්නේ නැහැ පුතේ. සමහර ඉල්ලුම අඩු වෙනවා. මිනිසුන්ගේ අතේ මුදල් අඩු වෙනකොට භාණ්ඩ ඉල්ලුම අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වෙලා මිල මට්ටම අඩු වෙලා උද්දමනය පාලනය වෙනවා. හරිද? right. එහෙනම් අපි මතක තියාගමු මොකක්ද? සුරකුම්පත් අලෙවි කළාම මුදල් සැපයීම අඩු වෙනවා. දැන් ඔක අපි අනිත් පැත්තට බලමු. ඔකේ අනිත් පැත්ත. මේ බලන්න හොඳ. දැන් ඔකේ අනිත් පැත්ත. බලන්න මේ ඊතල ටිකම අපි අනිත් පැත්ත හරවමු. මොකද වෙන්නේ බලන්න. දැන් මහ බැංකුව පුතේ වාණිජ්‍ය බැංකුව වලට විකුණපු සුරකුම්පත් මිලදී ගන්න. සුරකුම්පත් මිලදී ගන්න. අන්නර වාණිජ්‍ය බැංකුව කලින් මහ බැංකුව කලින් වාණිජ්‍ය බැංකුව වලට විකුණපු සුරකුම්පත් ටික නැවත මිලදී ගන්න. වාණිජ්‍ය බැංකුව මහ බැංකුව වාණිජ්‍ය බැංකුව වලට විකුණපු සුරකුම්පත් ටික මිලදී ගන්න. මිලදී ගත්තම පුතේ අන්න සුරකුම්පත් ටික මහ බැංකුවට එනවා. මුදල් නේද? මුදල් වාණිජ්‍ය බැංකුවට යනවා. අර මහ බැංකුවේ තිබිච්ච සල්ලි ටික වාණිජ්‍ය බැංකුවට එනවා. වාණිජ්‍ය බැංකුව වලට ආපු ගමන් පුතේ වාණිජ්‍ය බැංකුව වල සේප්පු වල තියෙන සංචිත වලට එකතු වෙනවා. බැංකුවේ නිර්මාණය වෙන අධිසංචිත. සංචිත මට්ටම ඉහළ ගිහිල්ලා අධිසංචිත එකතු වෙනවා. එහෙනම් බලන්න වෙච්චද? සුරකුම්පත් ටික අරගෙන සල්ලි දුන්නා. සරලවම කියන්නේ මේව. සුරකුම්පත් ටික අරගෙන සල්ලි දුන්නා. සුරකුම්පත් ටික අරගෙන සල්ලි දුන්නම වාණිජ්‍ය බැංකුව වල සේප්පු වල සංචිත මට්ටම වැඩි වෙනවා. සල්ලි මට්ටම වැඩි වෙනවා. අධිසංචිත නිර්මාණය වෙනවා. එතකොට පුතේ ණය සැපයුම වැඩි වෙනවා. අපි අර ඉස්සරහදී කියනවා ණය මැවීම සිදු වෙනවා කියලා. ණය සැපයුම වැඩි වෙනවා. වාණිජ්‍ය බැංකුව වල ණය සැපයුම වැඩි වෙද්දී පුතේ මුදල් සැපයුම වැඩි වෙනවා. මුදල් සැපයුම මොකද වෙන්නේ පුතේ? ප්‍රසාරණය වෙනවා. එහෙනම් කියාගෙන යන්න ආයි මුලේද? මහ බැංකුව වාණිජ්‍ය බැංකුවේ තියෙන සුරකුම්පත් මිලදී ගත් විට මහ බැංකුවේ තිබිච්ච මුදල් වාණිජ්‍ය බැංකුව වලට ඇදලා යනවා. බිල් පට්ටික අරන් සල්ලි දෙනවා. දැන් වාණිජ්‍ය බැංකුව වලට සල්ලි වාණිජ්‍ය බැංකුව වල සේප්පු වල සල්ලි වැඩි. වාණිජ්‍ය බැංකුවේ මුදල් සංචිත වැඩි වෙනවා. මුදල් සංචිත වැඩි වෙනවා. මුදල් සංචිත වැඩි වුණාම පුතේ අන්න වාණිජ්‍ය බැංකුවේ සල්ලි වැඩි වුණා කියන්නේ මොනවද වැඩි කරන්නේ? ණය සැපයීම වැඩි කරනවා. අන්න ණය සැපයීම වැඩි වෙච්ච ගමන් පුතේ මුදල් සැපයීම වැඩි වෙනවා. මුදල් සැපයීම වැඩි වෙලා නැත්නම් මුදල් සැපයීම ප්‍රසාරණය වෙනවා. එහෙනම් තනි වාක්‍යයක් කියමු. මහ බැංකුවට ඕන නම් මුදල් සැපයීම ප්‍රසාරණය කරන්න. මහ බැංකුවට ඕන නම් මුදල් සැපයීම ප්‍රසාරණය කරන්න. මොකද පුතේ කරන්නේ? සුරකුම්පත් මිලදී ගන්න. මොකද කරන්නේ? සුරකුම්පත් මිලදී ගන්න. ඔය විවට වෙළඳපොළ කටයුතු කියන තැන සයිට් එකෙන් මේකක් දාන්න. විවට වෙළඳපොළ කටයුතු කියන තැන සයිට් එකෙන් මොකක්ද දාගන්න? අපි ඊට පස්සේ නිර්වචන ලියලා කතා කරමු.
right. Yeah. එහෙනම් පුතේ අපි සාරාංශගත වාක්‍යයක් ලියමු. හැබැයි ඒක ලියන්න තැනක් නැහැ. ඔය විවට වෙළඳපොළ කටයුතු කියලා තියෙනවනේ. එතන උඩින් ලියන්න. රතු පෙරන ලියන්න. එන මොකද පුතේ කියන්නේ? මට කියන්නේ අපි සටහන් දෙකක් දාගත්තනේ. ඒ දෙක බලලා කියන්නේ. සටහන් දෙකක් දාගත්තනේ. ඒ සටහන් දෙක බලලා කියන්නේ මොකද පුතේ? මහ බැංකුවට ඕන නම් මුදල් සැපයුම ප්‍රසාරණය කරන්න සුරකුම්පත් මිලදී ගන්න. මහ බැංකුවට ඕන නම් මුදල් සැපයුම සංකෝචනය කරන්න සුරකුම්පත් අලෙවි කරන්න. අපි සටහන් දෙක දාගත්තේ ඕක. තියෙන ලස්සනට ඔව්. එහෙනම් පුතේ අපි විවට වෙළඳපොළ කටයුතු 60 වෙනි පිටුවේ විවට වෙළඳපොළ කටයුතු කියන තැන උඩින් ලියමු. මොකක්ද? මහ බැංකුවට මුදල් සැපයුම සංකෝචනය කිරීමට අවශ්‍ය වූ විට සුරකුම්පත් අලෙවි කරයි. මහ බැංකුවට මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට අවශ්‍ය වූ විට සුරකුම්පත් මිලදී ගනී. right. ලියමු දැන්. උඩින් ලියන්න. මහ බැංකුවට මුදල් සැපයුම සංකෝචනය කිරීමට අවශ්‍ය වූ විට මහ බැංකුවට මුදල් සැපයුම සංකෝචනය කිරීමට අවශ්‍ය වූ විට මහ බැංකුවට මුදල් සැපයීම සංකෝචනය කිරීමට අවශ්‍ය වූ විට විවෘත වෙළඳපොලේ සුරකුම්පත් අලෙවි කරයි. 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 right. එතරම් ලියන්න පුතේ. මහ බැංකුවට මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට අවශ්‍ය වූ විට මහ බැංකුවට මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට අවශ්‍ය වූ විට මහ බැංකුවට මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට අවශ්‍ය වූ විට ප්‍රසාරණය කිරීමට අවශ්‍ය විට විවෘත වෙළඳපොලෙන් සුරකුම්පත් මිලදී ගනී. විවෘත වෙළඳපොලෙන් සුරකුම්පත් මිලදී ගනී. හරිද? right. then මිලදී ගනී. යා. එහෙනම් වැඩි අඩු කරන්න ඕන නම් විකුණනවා. වැඩි කරන්න ඕන නම් මිලදී ගන්න. ඔන්න ඕකට කියනවා පුතේ නම විවට වෙළඳපොළ කටයුතු. මොකද පුතේ? වැඩි කරන්න ඕන නම් මිලදී ගන්නවා. අඩු කරන්න ඕන නම් විකුණනවා. ඔය දෙක කළා මුදල් සැපයීම පාලනය කරනවා නම් අඩු වැඩි කරනවා නම් ඕකට කියනවා පුතේ නම මොකද්ද කියන්නේ? විවට වෙළඳපොළ කටයුතු. තේරෙනවද පුතේ? right. හොඳයි. හොඳ උස්මක් ගන්න. දැනුයි පුතේ අපි විවට වෙළඳපොළ කටයුතු කියන තැන නිර්වචනය ලියන්න එන්නේ. හරිද? right. 60 වෙනි පිටුවේ උඩ විවට වෙළඳපොළ කියන තැන යට නිර්වචනයට අපි යමු. මොකද්ද නිර්වචනයට කලින් කියන්නේ? මොකද්ද විවට වෙළඳපොළ කටයුතු කියන්නේ? මුදල් සැපයීම පාලනය කිරීම සඳහා විවෘත වෙළඳපොළෙන් සුරකුම්පත් මිලදී ගැනීම හා විකිණීම විවට වෙළඳපොළ කටයුතු වේ. සංකෝචනය කරන්න ඕන නම් අලෙවි කරනවා. ප්‍රසාරණය කරන්න ඕන නම් මිලදී ගන්නවා. ලියමු කටින්. විවට වෙළඳපොළ කටයුතු යනු විවට වෙළඳපොළ කටයුතු යනු විවට වෙළඳපොළ කටයුතු යනු යනු
මහා බැංකුව මහා බැංකුව මහා බැංකුව අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලී අනුපාතිකය මහා බැංකුව අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලී අනුපාතය මහා බැංකුව අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලී අනුපාතිකය කමා ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව තුල කමා ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව තුල යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් පවත්වා ගැනීමේ අරමුණින් රතු බෑන ගන්න පුතේ අතට පවත්වා ගැනීමේ අරමුණින් විවෘත වෙළඳපළෙන් රජයේ සුරකුම්පත් తాවකාලිකව හෝ ස්ථාවර පදනමක් මත මිලදී ගැනීමේ හෝ විකිණීමේ ක්‍රියාවලියයි. හරිද? right. විකිණීමේ හෝ මිලදී ගැනීමේ ක්‍රියාවලියයි. හොඳයි. ඔන්න එන අපිව ආයිසර බලන්න තියෙන නිර්වචන මම කියවන්නම් හොඳින් බලන්න ඔබේ නිර්වචන හරියට ලියාගත්තද කියලා. වෙවට වෙළඳපොළ කටයුතු යනු මහ බැංකුව අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලී අනුපාතිකය ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව තුල යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් විවෘත වෙළඳපොළෙන් රජයේ සුරකුම්පත් తాවකාලික හෝ ස්ථාවර පදනමක් මත මිලදී ගැනීම හෝ විකිණීම එනම් මුදල් සැපයුම සංකෝචනය කරන්න ඕන නම් අලෙවි කරනවා. මුදල් සැපයුම ප්‍රසාරණය කරන්න ඕන නම් මිලදී ගන්නවා. හරිද? right. පුතේ මේ විවට වෙළඳපොළ කටයුතු වල ප්‍රධාන අංග හතරක් තියෙනවා. මම අර සරලව කිව්වට සංකෝචනය කරන්න ඕන වුණාම අලෙවි කරනවා, ප්‍රසාරණය කරන්න ඕන වුණාම මිලදී ගන්නවා කියලා සරලව සුමටව
කිව්වට ඕක ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන අංග 4ක් තියෙනවා. ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන අංග 4ක් තියෙනවා. එහෙනම් කියනවා විවට වෙළඳපළ කටයුතු වල ප්‍රධාන අංග 4ක් තියෙනවා. ඒ තමයි පුතේ නිත්‍ය පොලී අනුපාත කොරිඩෝර. ටිකක් අමාරුයිනේ. කලින් වීඩියෝ එකක නෙවෙයි. ටිකක් අමාරු ගැඹුරු කොටස් වලට යනවා. පැහැදිලිද? මේ විදිහ පුතේ යම් මට්ටමක නැවත කියලා දෙනවා. විභාගයේ කල් යයි කියන තැන අපි ගොඩක් වෙලාවට ඉන්නවා. කල් ගියත් නොගියත් විභාගෙට මාසෙකට කලින් හරි පන්තිය ආරම්භ කරන්න ලැබුත් අපි අනිවාර්යයෙන්ම මේක කියලා දෙනවා. හරිද? රැය වෙන්න පුළුවන්. මොන වේදයක් තුල මේක කියලා දීමේ උත්සාහය දන්න පුතා මේ ඔන්ලයින් ඉගෙනීම අසාර්ථකයි. පන්ති ලිඳු ළමයින්ගේ බහුතරයක් නේ. නේද? සාල සංඛ්‍යාවක් ඇලිලා ගිහිල්ලා මේ උගන්නන දේ මේ පුංචි ෆෝන් එකක් තිරයක් දිහා බලලා තේරුම් ගන්න පුළුවන්ද කියන එක සම්බන්ධ අපි ගැටලුවක ඉන්නේ. හරිද? මේවා නැවත කියලා දෙන්න අපි මත මහා වගකීමක් තියෙනවා. අපි ඒ වගකීම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. හරිද? ඒ වගකීම අපි අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. යමක් තේරුම් ගන්න ඕනේ පුතේ. ඒතර නෝට් එක තියෙනවා අපි ළඟ. යම් මට්ටමක අවබෝධයක් තියෙනවා අපි ළඟ. විභාගේ මේ පන්ති පටන් ගන්න අවස්ථාව දුන්න ගමන් අපි කරන්නේ නැවත මේවා ටියුට් එක ගේන කියන සම්පූර්ණ සටහන් තියෙනවා. නැවත පැහැදිලි කරගෙන යන්න. හරිද? රිවිෂන් එකේ නැවතත් මේවා සුළු වශයෙන් මතක් වෙනවා. පුතේ වෙවට වෙළඳපළ කටයුතු වල ප්‍රධාන අංග 4ක් තියෙනවා. මොන ගැඹුරු කොටසද ඒ? 1. නිත්‍ය පොලී අනුපාත කොරිඩෝර. 2. ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිවිකුණුම් වෙද්දේසි. 3. නිත්‍ය පාසුකම්. මේක නම් දන්නවා SLFR SDFR. ඒක දන්නවා. වට්ටම් හා ප්‍රති වට්ටම්. වට්ටම් හා ප්‍රති වට්ටම්. එහෙනම් දැන් අපි මේ හතර සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. මොකක්ද මේ හතර කියමු? විවට වෙළඳපළ කටයුතු වල ප්‍රධාන අංග 4. ලස්සන MCQ එකක් හදයි සමහරවිට. විවට වෙළඳපළ කටයුතු වල අංගයක් නොවන්නේ කියලා පස්වෙනි උත්තරයක් දාන්න. නේද? රයිට් මොකක්ද මේ හතරේ? නිත්‍ය පොලී අනුපාත කොරිඩෝර, ප්‍රතිවිකුණුම් ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි, නිත්‍ය පහසුකම් සහ වට්ටම් සහ ප්‍රති වට්ටම්. දැන් මේ හතර එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. හොඳයි පුතේ. අපි ගමු පළවෙනි එක. පළවෙනි එකම විවට වෙළඳපළේ උපාංග 4න් පළවෙනි එක. ටිකක් සංකීර්ණයි. හොඳ අවධානයෙන් ඉන්න පුළුවන්. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ නිත්‍ය පොලී අනුපාත කොරිඩෝර. ඔබේ නිබන්ධනයේ මේ යට කෑල්ල විතරයි තියෙන්නේ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ නිත්‍ය පොලී අනුපාත කොරිඩෝර. මම වචනේ අර්ථය අරන් පැහැදිලි. කොරිඩෝරක් කියන්නේ මොකක්ද? දැන් ගෙවල් වලක් තියෙන කොරිඩෝර නේද? ඔන්න ඔයගේ පටු පරාසයක් තියෙනවා නම් ඇවිදාගෙන යන්න. ඕකට කියන මොකක්ද? කොරිඩෝර. නේද? බිත්ති දෙකක් මැදින් ඇවිදන් යන්නට ඇති පටු පරාසය කොරිඩෝරක් කියලා අපි හඳුන්වනවා. මෙහාට ගියොත් මෙහෙට යන්න දැන් මෙහෙට යන්න ඔය බේබද්දු ඉන්න ගෙවල් වල කොරිඩෝර හදාගන්න එක හොඳයි. වැටෙන්නේ. නේ? කොරිඩෝර කියන්නේ නම් පටු තීරුව කියන අදහස. යා. ඊට පස්සේ කියන පුතේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ කියන්නේ මොකක්ද? මේ අහන්නත් ඒ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ කියන්නේ මේක. වචනේ අර්ථය ගන්න. අන්තර් බැංකු අතර ඒක්ෂණ කියන්නේ ෂණික ණය ගනුදෙනු සිදුවන වෙළඳපළ. එන වචනේ ගන්න පුතේ අන්තර් බැංකු. මේක වචනේ අර්ථය ගත්තා ඇති දෙයක් නෑ සරලයි. අන්තර් බැංකු කියන්නේ බැංකු අතර ඒක්ෂණ ණය ෂණික ණය වෙළඳපළ. පුතේ මෙන්න මේකයි කතාව. දැන් හොඳට විග්‍රහයක් කරන්න යන්නේ මම. හොඳින් බලාගෙන ඉන්න. පුතේ
මෙන්න මේ වාණිජ බැංකුවලට ද්‍රවශීලතා ගැටලුවක් ආවම මේ බැංකු අතර සිදුවන ණය අරමුදල් හුවමාරුවකින් ඒ ද්‍රවශීලතා ගැටලු පියවා ගන්න. සරලව කියන්නම්කො මෙහෙම. එක වාණිජ බැංකුවකට සල්ලි හදිස්සියක් ආවම අල්ලපු වාණිජ බැංකුවෙන් ණයක් අරගෙන අන්නේ ද්‍රවශීලතා ගැටලුව පියවන. අන්න එහෙම තවත් වාණිජ බැංකුවකින් ගන්න ණය අරමුදලකින් ද්‍රවශීලතා ගැටලුව පියවගෙන මෙන්න මේ ණය අරමුදල් හුවමාරු වන වෙළඳපළට කියනවා අන්තර් බැංකු ඒකසන ණය වෙළඳපළ. මම ආයෙ කියනකොට ඒක මොකක්ද? වාණිජ බැංකුවලට ද්‍රවශීලතා ගැටලුව ආවම අසල්වැසි වාණිජ බැංකුවකින් ණය මුදලක් ගන්න. ශනික. අන්න එහෙම ගන්න ණයවලට කියනවා අන්තර් බැංකු ඒකසන ණය. මම උදාහරණයක් ගන්නකො වෙන්නේ. HNB බැංකුව. BOC බැංකුව. ලංකා බැංකුව. දැන් HNB බැංකුවට ද්‍රවශීලතා ගැටලුව. සල්ලි ප්‍රශ්නය. ටක් ගාලා යනවා පුතේ එකපාරටම. අසල්වැසි බැංකුවට යන්න. අසල්වැසි බැංකුවට ගිහිල්ලා ණය මුදලක් ඉල්ලගන්න. අන්න එහෙම ඉල්ලගන්න ණය හුවමාරු වන වෙළඳපළ අන්තර් බැංකු ඒකසන ණය වෙළඳපළ. එහෙනම් මොකද පුතේ? ද්‍රවශීලතා ගැටලුවලදී වාණිජ බැංකු අතර හරිද? සිදුවන ණය ගනුදෙනු වෙළඳපළට කියන ශනික ණය ගනුදෙනු වෙළඳපළට කියනවා අන්තර් බැංකු ඒකසන ණය වෙළඳපළ. මෙව HNB බැංකුවට සල්ලි හදිස්සියක් ආවා. තැන්පත්කරුවෙක් ඉල්ලනවා තැන්පතුවක් දෙන්න සේප්පුවේ සල්ලි නේ. ශනිකව යනවා මොන බැංකුවටද? BOC බැංකුවට. ගිහලා කියනවා මට ද්‍රවශීලතා ප්‍රශ්නයක් මිලියන් 10ක් දෙන්න. BOC එක ටක් ගාලා මිලියන් 10ක් දෙන්න. ඇයි? ඊළඟ දවසේ මේ සල්ලි හදිස්සියේ ඉන්නේ BOC. අපි වෙනත් යාළුවන්ගේ සල්ලි හදිස්සියට ගන්න අපි යනවා දීන්නේ නේද? අපි කියමු සල්ලි හදිස්සියක් රුපියල් 50. ශනිකන යාළුවා අහනවාද අපෙන් මේ වෙලාවට උඹ මට ඕක දෙන්නේ කවද්ද? මොනවද අපවශ්‍යයෙන් කියන්නේ? එහෙම අහනවද? නෑ. යාළුවාට අංග පෝෂ කරන් දෙනවා. ඒ වගේ BOC ගත්තේ අපසුරකුම් ඉල්ලන්නේ අස්සන් ඉල්ලන්නේ මොනවත් සුරකුම්පත් පෝරම පිරවිල්ලක් මොනවත් නෑ. ශනිකව දෙන්න. අන්නේ නිසායි ඒකසන ණය කියන්නේ. හැබැයි මේවා ශනිකව දුන්නත් පුතේ පොලි අනුපාතයක් අය කරනවා. පොලි අනුපාතයක් අය කරනවා. අන්නේ අය කරන පොලි අනුපාතයට කියනවා පුතේ නමක් අන්තර් බැංකු ඒකසන ණය පොලි අනුපාතය. මොකද කියන්නේ? ඒ අය කරන ණය පොලියට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? අන්තර් බැංකු ඒකසන ණය පොලි අනුපාතය. එහෙනම් මුල ඉඳලා ආයම් පුතේ මොකද්ද මුල ඉඳලා කිව්වොත් ද්‍රවශීලතා ගැටලුවකදී එක් වාණිජ බැංකුවක් තවත් වාණිජ බැංකුවකින් ලබා ගන්නා ශනික ණය අරමුදල් වලට කියනවා අන්තර් බැංකු ඒකසන ණය. බැංකු අතර සිද්ධ වෙන්නේ අපසුරකුම් තැබීමක් පෝරම පිරවීමක් නෑ. ශනිකව ලැබෙනවා ශනිකව දෙනවා. ඒ නිසා කියනවා ඒක්ෂණ ණය ශනික ණය. එතකොට පුතේ මෙන්න මේ බැංකු අතර සිදුවන ණය අරමුදල් වෙළඳපළට කියනවා
අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳ පොල. හැබැයි ශනිකව දුන්නත් පුංචි පොලි අනුපාතයක් අය කරනවා. ඒ අය කරන පොලි අනුපාතයට කියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳ පොල. පුතේ මෙන්න මේ පොලි අනුපාතය දැඩි ලෙස විචලනය වෙන එක වළක්වන්න උපරිම සීමාවකුත් අවම සීමාවකුත් නිර්මාණය කරලා දෙනවා මහ බැංකුව. මේ බැංකු බලන්න පුතේ හරි හොඳයිනේ මේක. මහ බැංකුවට කිසි කරදරයක් නැහැ. දැන් මහ බැංකුවට හිතේ සැනසීමේ ඉන්න පුළුවන්. ඇයි? ද්‍රවශීලතා ප්‍රශ්නාවම මහ බැංකුවට දුවගෙන ඉන්නේ මේ දෙන්න එක සෙටල් කරගන්න. හොඳ තේරුණා? ඔන්න පිටවැද්දර නගරේ බැංකු දෙකක් තියෙනවා. HNB බැංකුවයි BOC බැංකුවයි. පිටවැද්දර නගරේ ගත්තම සෞභාග්‍යයේ නගරය මම කියන්නේ වාණිජ බැංකු ගණනාවක් තියෙනවා. තා ශීඝ්‍රයෙන් දියුණු වෙන සෞභාග්‍යයේ නගරයක්. ඔබ දිනක ඇවිල්ලා බලන්න. පිටවැද්දර කියන්නේ සෞභාග්‍යයේ නගරය. වේගෙන් දියුණු වෙන නගරයක්. මත වාණිජ බැංකු ලංකාවේ වාණිජ බැංකු 24ක් තියෙනවා. වාණිජ බැංකු 15කට එහා ප්‍රමාණයක් පිටවැද්දර නගරය තුල ස්ථාපනය වෙලා තියෙනවා. දිනක ඇවිල්ලා බලන්න සෞභාග්‍යයේ නගරය. හරිද? රයිට්. මේවල එතකොට ඔන්න පිටවැද්දර නගරේ බැංකු දෙකක් තියෙනවා. මේ දෙන්නට එන ද්‍රවශීලතා ප්‍රශ්න මේ දෙන්න විසින් විසඳා ගන්නවා නම් මහ බැංකුවට කරදරයක්. එක පැත්තකින් මූල්‍ය පද්ධතිය ස්ථාවරයි. අනිත් පැත්තෙන් මහ බැංකුවට කරදරයක් නැහැ. හරිද? එතකොට මේ ඒක්ෂණ ණය වෙළඳපොලේ පොලි අනුපාතය ඕනවට වඩා වැඩි වෙන්නෙත් නැතුව ඕනවට වඩා අඩු වෙන්නෙත් නැතුව යම් සීමාවක් තුල පවත්වගෙන යන්න මහ බැංකුව හඳුන්වා දීලා තියෙනවා පොලි අනුපාත පටුපරාසය. ඒ පොලි අනුපාත පටුපරාසයට කියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ නිත්‍ය පොලි අනුපාත කොරඩුව. එහෙනම් මම ආයෙ මුලින්දලා කියනවා මොකද? ද්‍රවශීලතා ගැටලුවලදී බැංකු අතර සිදුවන ශනික ණය අරමුදල් වෙළඳපළට කියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ. අල්ල බැංකුවෙන් ගන්න ණය. එතකොට මේ ඒක්ෂණ ණය වෙළඳපළ ඉතා වැදගත්. රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව තියෙන ද්‍රවශීලතාව ගැටලු විසඳ ගන්න මේක ඉතා වැදගත්. මේ ඒක්ෂණ ණය වෙළඳපළේ පොලි අනුපාතය ඒක්ෂණ ණයට පොලි අනුපාතයක් ඇති. මේ පොලි අනුපාතය පුතේ ඕනවට වඩා වැඩි වෙන්නෙත් නැතුව ඕනවට වඩා අඩු වෙන්නෙත් නැතුව යම් ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යන්න මහ බැංකුව විසින් හඳුන්වලා දීලා තියෙනවා නිත්‍ය පොලි අනුපාත කොරිඩෝර් කියන එක. ඒ ගැනයි අපි දැන් සාකච්ඡා කරන්නේ. හොඳට මත අහගෙන ඉන්න. හොඳට අහගෙන. පොඩ්ඩක් ගැටලුවක් වුණොත් තේරුම් නැතු වුණොත් ආපස්සට කරකවලා ආයෙසරය බලන්න අනිවාර්යයෙන් තේරෙයි. දැන් මම උදාහරණයක් අරගෙන හොඳට කියාගෙන යන්න. උත්තර අහගෙන ඉන්නත් ඒ ගැඹුරුම තැන. මම මේ පන්තිය නම් විවිධ කැටයන් දාලා කියලා දුන්නා. නොතේරුණ එක නවත්තගෙන කියලා දුන්නා. නේද? නොතේරුණ එක නවත්තගෙන කියලා දුන්නා. විවිධ කැටයන් දාලා කියලා දුන්නා. දැන් කැටයන්නේ ඔන්ලයින්. හරිද? දැන් මේ බලන්න හොඳට. දැන් උන්න HNB බැංකුවට සංචිත හිගයක්. HNB බැංකුවට මොන හිගයක්ද පුතේ? සංචිත හිගයක්. සංචිත හිගයක්. ගිහිල්ලා BOC එකෙන් ඉල්ලන මොන ණයක්ද? ඒක්ෂණ ණයක්. ඒක්ෂණ ණය. දැන් බලන්න දැන් HNB බැංකුවේ මැනේජර් කල්පනා කරනවා මෙන්න මෙහෙම. කොහොමද කල්පනා කරන්නේ? මට දැන් සංචිත හිගයක් තියෙනවා. සල්ලි හදිස්සියක් ඇවිල්ලා.
සල්ලි හදිස්සියක් ඇවිත්. මට මේ සංචිත හිගය පියව ගන්න විකල්ප දෙකක් තියෙනවා. මට මේ සංචිත හිගය පියව ගන්න විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි අල්ලපු BOC වාණිජ බැංකුවෙන් ඒක්ෂණ ණයක් ගන්න. මොකද පුතේ? පළවෙනි විකල්පය මොකක්ද? අල්ලපු වාණිජ බැංකුව BOC බැංකුවෙන් ණයක් ගන්න. දෙවනි විකල්පය තමයි පුතේ මහා බැංකුවට ගිහිල්ලා ගන්නවා මොන ණයක්ද පුතේ? නිත්‍ය ණය පහසුකම්. නිත්‍ය ණය පහසුකම්. SLFR එකක් ගන්න. නිත්‍ය ණය පහසුකමක් ගන්න පුළුවන්. මොකක්ද මේ විකල්ප දෙක? පළවෙනි විකල්පේ තමයි ඒක්ෂණ ණයක් ගන්න එක. දෙවෙනි විකල්පේ තමයි අන්තර් බැංකුවේ මහා බැංකුවට ගිහිල්ලා ගන්නව මොන පහසුකමක්ද පුතේ? නිත්‍ය ණය පහසුකමක්. දැන් පුතා දන්නවනේ අර කලින් වීඩියෝ එක අපි කතා කළේ. ලංකාවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය කීයද? 5.5. දැන් HNB බැංකුව දන්න මෙහෙම. මට විකල්ප දෙකයි. මේ කතාවක් කියන විදිහට කියලා දෙන්න හොඳට අහගෙන ඉන්න. මට විකල්ප දෙකයි. දැන් HNB බැංකුවේ මැනේජර් මහත්තයා කල්පනා කරනවා. මගේ සල්ලි හදිස්සිය අපිත් එමුනේ පුතේ. සල්ලි හදිස්සියක් ආවම ගන්න විකල්ප කල්පනා කරනවා. මොකක්ද? අල්ලපු ගෙදරින් ණයක් ගන්නවා. නේද? එතන පොඩි හොරකමක් කරනවා. ඒ පොඩි විකල්ප තියෙනෝනේ. ඒ විකල්ප ඇගය කරනවා. මේ මහා බැංකුවේ සල්ලිගේ පියවන්න විකල්ප දෙකයි. එක මහා බැංකුවට මේ එක අල්ලපු BOC බැංකුවෙන් ඒක්ෂණ ණයක් ගන්න. එහෙම ගත්තොත් එයාට පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. මහා බැංකුවට ගිහිල්ලා නිත්‍ය ණය පහසුකමක් ගන්න පුළුවන්. එතකොට නම් ගෙවන්න වෙන පොලිය අනුපාත දන්නවා කීයේ පුතේ? කලින් වීඩියෝ එකේ ගන්න මොකක්ද? 5.5. ඕකට කිව්වා මොන පොලිය අනුපාතද පුතේ? ස්ටෑන්ඩින් ලෙන්ඩින් ෆැසිලිටි රේට් නිත්‍ය ණය පොලිය අනුපාතය. ස්ටෑන්ඩින් ලෙන්ඩින් ෆැසිලිටි රේට් මොකක්ද අපි කිව්වේ පුතේ? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. දැන් එයා HNB මනුස්සයා මැනේජර් දන්නවා මහා බැංකුවෙන් ණයක් අරගත්තොත් 5.5. මහා බැංකුවෙන් ණය ගත්තොත් 5.5. හැබැයි ඊට වඩා ලේසි අල්ලපු වාණිජ බැංකුවට යන්න. අල්ලපු වාණිජ බැංකුවට ගිහින් BOC මැනේජර්ට කියනවා මැනේජර් මට සල්ලි ටිකක් ඕන. BOC මැනේජර් කියනවා රයිට් දෙන්න. හැබැයි මට පොලිය ඕන 107ක්. පොලිය ඕන කීයද? 107ක්. පොලිය කීයක් ඕන කියනවා? 107ක් ඕන. දැන් BOC මැනේජර් කියනවා රයිට් ඔයාලා ණයක් නේ ඕන. දෙන්නම් ඒක්ෂණ ණය. හැබැයි මට පොලිය ඕන 107ක්. මං අහනවා පුතාගෙන් HNB මැනේජර් ගන්නවාද? HNB මැනේජර් ගන්නවාද? HNB මැනේජර් කල්පනා කරනවා මෙහෙම. BOC ට කියනවා මෙහෙම. මට සංචිත හිගය පියව ගන්න. සල්ලි හදිස්සිය පියව ගන්න විකල්ප දෙකක් තියෙනවා. එකක් ඒක්ෂණ ණය ගන්න එක, අනිත් එක මහා බැංකුවෙන් ණය ගන්න එක. මහා බැංකුවෙන් ගන්න ණයට කියනවා ඒක්ෂණ ණය. HNB මැනේජර් කියනවා මම ඔයාගෙන් 107ට ගන්නෙ නෑ. ඇයි ගන්න නැත්තේ? මට මහා බැංකුවට ගියාම 5.5ට ගන්න පුළුවන්. මහා බැංකුවෙන් 5.5ට ගන්න අවස්ථාව තියෙද්දී මම ඔයාගෙන් 107ට ගන්නෙ නෑ. දැන් ඒක්ෂණ ණය ගන්න දුන්නේ සිද්ධ වෙනවද? නෑ. මෙයා කියනවා රයිට් මම මහා බැංකුවෙන් ගන්නවා කියලා හිතාගෙන එළියට බහිනවා.
එළියට බහිනකොට ආයෙසරයක් කතා කරනවා. එන්න ඉතින් දන්නවනේ හදිස්සියන ඔයගේ එන්නවා ඉතින් ආයෙ පොඩ්ඩක් සාකච්ඡා කරන්න අපි. හරිද? කියලා කතා කරනවා. කතා කරගෙන රයිට් ඔන්න 106ක් දෙන්න 6ක් පොලිස් 6ක් දෙන්න. HNB ප්‍රකාරයක HNB මැනේජර් කියලා මෙහෙම. මම ඔයාගෙන් ඒක්ෂණ ණයක් ගන්නුණා. උපරිමේ පොලී ගෙවන්නේ 5.5. උපරිමේ පොලී ගෙවන්නේ 5.5. මොකද මට මහ බැංකුවෙන් 5.5ට ගන්න අවස්ථාව තියෙද්දී ඔයාට මම වැඩියෙන් කීයක් වගේ ගෙවන්නේ නැහැ කවදාවත්. අන්න පැහැදිලි කරලා දෙනවා. මොකක්ද? HNB මැනේජර් BOC බැංකුවෙන් ඒක්ෂණ ණයක් ගන්නවා නම් උපරිමේ එයා ගෙවන්න සූදානම් කියපු 5.5. ඊට වඩා දශමයක්වත් වැඩිපුර පොලියක් ගෙවන්නේ. ඇයි? මේ අනුපාතේ ඊට මෙයා දෙන අනුපාතේ 5.5ට වඩා වැඩි වුණොත් මෙයා අනුපාත මම වෙනවා. එහෙනම් බලන්න උදේ හොඳට. HNB එකයි BOC එකයි අතර ඒක්ෂණ ණය ගනුදෙනුවක් සිදු වෙනවා නම් ඒ ගනුදෙනුවේ උපරිම පොලී අනුපාතේ අනිවාර්යයෙන්ම කීයි 5.5. 5.5. එහෙනම් බලන්න පුතේ මම දැන් පුංචි රේඛා දෙකක් අඳිනවා. ඒක්ෂණ ණය වෙළඳපොළ පොලී අනුපාතය. ඒක්ෂණ ණය වෙළඳපොළ පොලී අනුපාතය. මම අහනවා පුතාගෙන් උපරිමේ කීයේ? මේ දෙන්නගේ ගන්න ණය ගනුදෙනුවේ උපරිමය කීයේ? උපරිමය 5.5. කවදාවත් 5.5ට වඩා වැඩි වෙන්නේ. මම අහනවා පුතාගෙන් මේ 5.5 කියන්නේ මොකක්ද පුතේ? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. මොකක්ද මේ 5.5 කියන්නේ පුතේ? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. මොකක්ද කියන්නේ? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නැත්නම් අපි කෙටියෙන් කියන මොකක්ද? SLFR. SLFR. එහෙනම් බලන්න පුතේ හොඳට ඒක්ෂණ ණය වෙළඳපොලේ පොලී අනුපාතය කවදාවත් 5.5ට වඩා වැඩි වෙන්නේ නැහැ. 5.5ට වඩා වැඩි වෙන්නේ නැහැ. එයි 5.5ට වැඩි වුණොත් යන මහ බැංකුවට මම ඕන තරම් ණය දෙනවා. නිත්‍ය ණය පහසුකම කියන්නේ ඕන තරම් ණය දෙනවා 5.5. එහෙනම් HNB BOC අතර ණය ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් ඒ ණය ගනුදෙනුව සිද්ධ වෙන්නේ උපරිම පොලී අනුපාතය කීයද? 5.5ට. මේ 5.5 කියන්නේ මොකක්ද? ස්ටෑන්ඩින් ලෙන්ඩින් ෆැසිලිටි රේට් නිත්‍ය ණය පහසුකම් අනුපාතය. එහෙනම් ඒක්ෂණ ණය වෙළඳපොළ පොලී අනුපාතයේ උපරිම කීයද? 5.5. හරිද? රයිට්. ඔන්න එකක් පැහැදිලි කරා. දැන් ඔන්න අනිත් පැත්තට පොඩ්ඩක් හිතන්න. හොඳයි අනිත් පැත්තට හිතන්න. හරිද? රයිට්. දැන් මේ බලන්න හොඳට. දැන් DOC එකේ තියෙනවා පුතේ මොකක්ද? සංචිත අතිරික්තය. මොකක්ද තියෙන්නේ? සංචිත අතිරික්තය. සංචිත අතිරික්තයක් තියෙනවා. දැන් මේ සංචිත අතිරික්තයට විකල්ප දෙකක් තියෙනවා. මේ සංචිත අතිරික්තයට විකල්ප දෙකක් තියෙනවා.
මොකද්ද පුතේ විකල්ප දෙක? එක තමයි අල්ලපු වාණිජ බැංකුවට මොකක්ද දෙන්න පුළුවන්ද? ණයට දෙන්න පුළුවන්. දැන් වාණිජ බැංකුවේ සේප්පුවේ මේ BOC එකේ සේප්පුවේ වැඩිපුර සල්ලි ටිකක් තියෙනවා. ඔය BOC එකේ සේප්පුවේ තියෙන වැඩිපුර තියෙන සල්ලි ටිකට කියන නම මොකක්ද පුතේ? අධිසංචිත තියෙනවා. සංචිත අතිරික්තයක් තියෙනවා. දැන් මේ සල්ලි ටිකට මේ BOC බැංකුවට තියෙන විකල්ප දෙකක් තියෙනවා. පළවෙනි විකල්පය තමයි පුතේ මේක ගෙනිහින් තැන්පත් කරනවා කොහෙද? ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කරනවා. එහෙම ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කරාම ඒකට කියන වචනේ මොකක්ද පුතේ? නිත්‍ය තැන්පතු පහසුකම්. මොකක්ද ඒකට කියනනම්? නිත්‍ය තැන්පතු පහසුකම්. දැන් පන්තියේ නම් බෝඩ් දෙකක් පාවිච්චි කරලා අපි කරන්නේ. නමුත් දැන් ඔක්කොම එක ගොඩේ. හරිද? නිත්‍ය තැන්පතු පහසුකමක් දාන්න පුළුවන්. එහෙම මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකමක් දැවොත් අපිට බැංකුවට දෙනවා පොලි අනුපාතිකයේ 4.5. ඕකට කියපු නම කියන්නේ SDFR Standing Deposit Facility Rate. දැන් HNB බැංකුවට විකල්ප දෙකක් තියෙනවා. මොකක්ද මේ විකල්ප දෙක? වැඩිපුර තියෙන සල්ලි ටිකට විකල්ප දෙකක් තියෙනවා. මොකක්ද මේ විකල්ප දෙක? පළවෙනි එක තමයි පුතේ මහ බැංකුවේ තැන්පත් කර. මහ බැංකුවේ තැන්පත් කළොත් ඒකට කියන නිත්‍ය තැන්පතුවක් ගන්න. මහ බැංකුව දෙනවා 4.5. ඒක අපි කලින් ඉගෙන ගත්තා. මහ බැංකුව 4.5. ණය 5.5යි තැන්පතු වලට 4.5යි. හරිද? අනිත් එක තමයි අල්ලපු වාණිජ බැංකුවට ණයක් දෙන්න. අල්ලපු වාණිජ බැංකුවට ණයක් දෙන්න. අල්ලපු වාණිජ බැංකුවට ණයක් දෙන්න. හරිද? දැන් ඔන්න එනෝ HNB මුදලාලි. දැන් උඩ අනිත් පැත්තට හිතනවා. HNB මුදලාලි ඇවිල්ලා මුදලාලි මැනේජර් ඇවිල්ලා BOC මැනේජර්ට කියනවා ඉතින් යාළුවෝ කොහොමද? දන්නවනේ ඉතින් පාණිය දාගෙන නැහැ නේද? කීයක් කර ගන්න ඕන නම් ඉතින් යාළුවෝ කොහොමද? කෙට්ටු වෙලා නේද මේ දවස් ටිකේ? නෑ කෙට්ටු වෙන්නේ නෙමෙයි. හිත හැදෙන විදිහ ගන්න. ලස්සන වෙලා මේ මහත් වෙලා නේ හැඩ වෙලා පුදුම ලක්ෂණක් තියෙන්නේ. ඔන්න පාණිය දාගෙන ඇවිල්ලා කියනවා මට සල්ලි හදිස්සියක් ඇවිල්ලා. දැන් දන්නුනේ ඔයගේ යාළුවෝ එහෙම අර සල්ලි ටිකක් ඉල්ල ගන්න ගියාම බඩ ගාගෙන දන ගාගෙන එන හැටි දන්නව නේද? එහෙම එනවා ඔන්න පාණිය දාගෙන HNB කාර්යය. ඇවිල්ලා කියනවා මට සල්ලි ටිකක් ඕන. සල්ලි හදිස්සියක්. BOC ගේ මිනිස්සේ මැනේජර් කියනවා රයිට් දෙන්න. HNB එකනා කියනවා මට හැබැයි 100ට 2 ගානේ ඕන. මට දෙන්න මම දෙන්නේ 100ට 2ක්. HNB මැනේජර් කියනවා රයිට්. මට ණය ටිකක් දෙන්න. හැබැයි මම දෙන පොලිය කියන 100ට 2ක්. 100ට 2ක්. මම දෙන පොලිය කියන 100ට 2ක්. මං අහන පුතයාගෙන් BOC මැනේජර් දෙනවාද නැද්ද? 100ට 2කට දෙනවද නැද්ද? දෙන්නේ නැහැ. 100ට 2කට දෙන්නේ. BOC මැනේජර් කල්පනා කරනවා මට මේ වැඩිපුර තියෙන සල්ලි ටික මහ බැංකුවේ නිත්‍ය තැන්පතුවක් දෑවනම් 4.5ක පොලියක් ගන්න පුළුවන්. මට මේ සල්ලි ටික වැඩිපුර තියෙන සල්ලි ටික අධිසංචිත ටික මහ බැංකුවේ තැන්පත් කළා නම් නිත්‍ය තැන්පතුවක් දෑවනම් SDFR එකක් දෑවනම් 4.5ක පොලියක් ගන්න තිබුණා. 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 4.5ක පොලියක් ගන්න තිබුණා.
හරි. මෙයා ඉල්ලන්නේ 100ට 2ට. එතකොට පුතේ 4.5ක පොලියක් ගන්න අවස්ථාව තියෙද්දි මෙයාට 2ට දෙනවද? දෙන්නේ නැහැ. BOC මැනේජර් කියනවා දෙන්නේ. 100ට 2ට දෙන්නේ. මෙයා කියනවා ඒ යාළුවෝ එහෙම කරන්න එපා 100ට 3ක් දෙන්න. 100ට 3කට දෙන්න. BOC මැනේජර් කරුණු පැහැදිලි කරනවා. මට මේ සල්ලි ටික මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකමක දෑවනම් 4.5ක් ගන්න පුළුවන්. මම ඔයාට මේ ණය මුදල දෙනවනම් අඩුම ගානේ දෙන්නේ 4.5ට. ඊට වඩා නම් 7ක් අඩු කර දශමයක් අඩු කරන්නේ. ඇයි? එහෙම අඩු කරන එකේ තේරුමක් නැහැ. මට ඉතින් මෙහෙන් ගන්න පුළුවන්. මං අහන පුතාගෙන් එහෙනම් බලන්න හොඳට BOC එක ණයක් දෙනවා නම් දෙන්නේ HMB එකට අඩුම ගානේ කීයක් අරගෙන? 4.5 අරගෙන. එහෙනම් පුතේ මේ බලන්න ඒක්ෂණ ණය ගනුදෙනුව සිදු වෙන්නේ අඩුම පොලි අනුපාතකයි 4.5. 4.5 කියන්නේ මොකක්ද පුතේ? නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. SDFR. එහෙනම් බලන්න පුතේ ලස්සනට හොඳට බලන්න. කවදාවත් ඒක්ෂණ ණය වෙළඳපොලේ පොලි අනුපාතය 5.5ට වැඩි වෙන්නේ. ඇයි වැඩි වෙන්නේ නැත්තේ? බාධකය තමයි ස්ටෑන්ඩි මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය. එහෙනම් 5.5ට වඩා වැඩි වෙන්නේ 5.5 කියන්නේ නිත්‍ය තැන්පත් ණය පහසුකම් අනුපාතය. කවදාවත් ඒක්ෂණ ණය වෙළඳපොලේ පොලි අනුපාතේ 4.5ට වඩා අඩු වෙන්නේ බාධා මොකක්ද? නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතය. එහෙනම් පුතේ මෙන්න මේ පොලි අනුපාතය තීරණය වෙන පටු පරාසයට කියනවා පුතේ නමක්. මොකක්ද පුතේ කියන නම? නිත්‍ය පොලි අනුපාත කොරිඩෝ. බලන්න පුතේ මේ දෙන්න අතර ණය ගනුදෙනුව සිද්ධ වෙන්නේ මෙන්න මේ 4.5ත් 5.5ත් කියන පොලි අනුපාත දෙක අතර. උපරිමයේ 5.5යි. උපරිමයේ 5.5යි. ඒ මොකද්ද පුතේ උපරිමයේ 5.5 කියන්නේ? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. අවමය 4.5යි. 4.5 කියන්නේ මොකද්ද පුතේ? නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. එහෙනම් පුතේ මෙන්න මේ උපරිමයත් අවමයත් අතර තමයි ඒක්ෂණ පොලි අනුපාතය තීරණය වෙන්නේ. අන්නේ පටු පරාසයට කියනවා පුතේ නමක් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ පොලි අනුපාත කොරිඩෝ. මෙන්න මේකට කියනවා පුතේ නමක්. මොකක්ද කියන්නේ? අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ පොලි අනුපාත කොරිඩෝ. අපේ මාතෘකාව. මේට වඩා වැඩි වෙන්නේ නැහැ, මේට වඩා අඩු වෙන්නේ. දැන් පුතා 60 වෙනි පිටු 61 හෝ 62 පිටුවේ යට ඉඳ තියලා තියෙනව නේද? 61 පිටුවේ වටපතක විදියට ඉඳ තියෙනවා. මේ රූපේ ලස්සනට දාන්න පුතේ. කැටයන් දාන්න. මෙන්න මේක දාන්න. දාලා ලියන්න. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ නිත්‍ය පොලි අනුපාත කොරිඩෝ. ඔන්න උපමාවේ නිත්‍ය පොලි අනුපාත කොරිඩෝ කියන. ලස්සනට දාන්න වෙලාව දෙන්න. මෙතනින් මේ පැත්ත වෙනම සටහනක් විදියට, මෙතනින් මේ පැත්ත වෙනම සටහනක් විදියට දාලා ලස්සනට හැඩ කරලා ගන්න.
ලස්සනට දාගන්න. මොකද? හ්ම්?
හොඳයි. එහෙනම් ඔබට ආයෙත් කියනවා පුතේ බලන්න. මුලින් ඉඳලා කියමු මොකක්ද? අන්තර්බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියන්නේ හදිසියකදී එක වාණිජ බැංකුවක් අල්ලපු වාණිජ බැංකුවෙන් ගන්න ණය මුදල්. මේ වෙළඳපොළට මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන දෙකෙන් කොරිඩෝවක් හදනවා. අන්නේ කොරිඩෝව ගැනයි අපි කතා කරන්නේ. පුතේ දැන් මේ බැංකුවෙන් මේ බැංකුව HNB බැංකුවට BOC එකේ ණයක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන උපරිම පොලි අනුපාතය 5.5. ඒ 5.5 කියන්නේ මොකද්ද? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. අඩුම පොලි අනුපාතය තමයි 4.5. 4.5 කියන්නේ මොකද්ද? නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. එහෙනම් පුතේ ඒක්ෂණ ණය වෙළඳපොලේ ගනුදෙනුවක් සිදු වෙනවා නම් සිදු වෙන්නේ මෙන්න මේ 5.5 4.5 අතර. අන්නේ ඒක්ෂණ ණය පොලි අනුපාතය තීරණය වන මේ පටු පරාසයට කියනවා පුතේ නමක්. මොකද කියන නම පුතේ? නිත්‍ය පොලි අනුපාත කොරිඩෝ වෙල්. පැහැදිලිද? right. යම් පුතේ අපි දැන් සටහන් ලියමු. 60 වෙනි පිටුවේ නිත්‍ය පොලි අනුපාත කොරිඩෝව කියන තැනට එන්න. 60 වෙනි පිටුව නිත්‍ය පොලි අනුපාත කොරිඩෝව කියන තැනට එන්න. 60 වෙනි පිටුවේ නිත්‍ය පොලි අනුපාත කොරිඩෝව කියන තැනට එන්න. දැන් ලියමු. දැන් තේරෙනවා. පොලි අනුපාත කොරිඩෝව යනු පොලි අනුපාත කොරිඩෝව යනු රත් පෙන් අතර ගන්න පුතේ. පොලි අනුපාත කොරිඩෝව යනු අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළෙහි අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළෙහි අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළෙහි පොලි අනුපාතිකය පාලනය කිරීම සඳහා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළෙහි පොලි අනුපාතිකය පාලනය කිරීම සඳහා පොලි අනුපාතිකය පාලනය කිරීම සඳහා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යන දෑ සංරෝධක ලෙස යොදා ගැනීමයි. යන දෑ සංරෝධක ලෙස යොදා ගැනීමයි. යන දෑ සංරෝධක ලෙස යොදා ගැනීමයි. මම ආයිසරයක් කියනවා පුතේ අහගන්න. පොලි අනුපාතික කොරිඩෝව යනු අන්තර් බැංකු ඒක්ෂණ ණය මුදල් වෙළඳපොළෙහි පොලි අනුපාතිකය පාලනය කිරීම සඳහා
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යන දෑ සංරෝධක ලෙස යොදා ගැනීම. දැන් බලන්න හොඳට මගේ පුතේ. පැය ගාණක් කර විනාඩි ගාණක් කරන් පැහැදිලි කළාට නිර්වචනය ඇතුලේ තියෙන්නේ බොහොම පොඩි දෙයක්. මොකක්ද? අන්තර් බැංකු ඒකසන ණය වෙළඳපොලේ පොලි අනුපාතය පාලනයට නිත්‍ය ණය පහසුකම් අනුපාතය හා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සංරෝධක ලෙස යොදා ගැනීම. උඩට යන්න බෑ සංරෝධකය 5.5 නිත්‍ය ණය පහසුකම් අනුපාතය. පහළට එන්න බෑ මෙතනින් නවතිනවා නිත්‍ය ණය තැන්පතු පහසුකම් අනුපාතය. එහෙනම් බලන්න අපි සංකීර්ණව පැහැදිලි කරලා ආවට නිර්වචනය ඇතුළේ තියෙන බොහෝ පොඩි දෙයක්. මොකක්ද පුතේ? අන්තර් බැංකු ඒකසන ණය වෙළඳපොලේ පොලි අනුපාතය පාලනය සඳහා නිත්‍ය ණය පහසුකම් උදේ ඉඳලා කෑ ගහලා හරි අමාරුයි. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යොදා ගැනීමයි. එහෙනම් මොකක්ද තියෙන්නේ? අන්තර් බැංකු ඒකසන ණය වෙළඳපොළ පොලි අනුපාතය පාලනය සඳහා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සංරෝධක ලෙස යොදා ගැනීමයි. යටින් කියවන්න තව. පොලි අනුපාත කොරිඩෝවේ පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයයි. හයිලයිට් කරන්න. පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයයි. පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයයි. ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයයි. ඉහළ සීමාව උඩ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයයි. අතර රඳවා ගැනීමට පියවර ගන්න. මේකේ වැදගත්කම මොකක්ද? මේ අනුපාත දෙක මේ මට්ටමේ රඳවගත්තම කාර්යක්ෂමයි. ණය දෙන අය දෙන්න කැමති. ඇයි? පොලි අනුපාත මේ මට්ටමේ තියෙන්නේ. ඕනවට වඩා අඩු වෙන්නේ. ඕනවට වඩා අඩු වුණොත් ණය දෙන්න කැමතියි. ඕනවට වඩා වැඩි වුණොත් ණය ගන්න කැමතියි. හොඳට පොඩ්ඩක් හිතන්න. මේක 100ට 7 8 9 10 වගේ උඩ ගියොත් ණය ගන්න කැමති නෑ. ඇයි? ණය ගන්න කැමති නෑ. පොලි අනුපාත වෙන්නේ. මේක ඕනවට වඩා අඩු වුණොත් 2 1 වගේ අඩු වුණොත් ණය දෙන්න කැමති නෑ. මේක හිතන්න. මේ පොලි අනුපාත කොරිඩෝර ටිකේ වැදගත්කම මේකයි පුතේ. ඒකසන ණය වෙළඳපොලේ පොලි අනුපාතේ ඕනවට වඩා වැඩි වුණොත් 7 8 9 10 වුණොත් ණය ගන්න කැමති නෑ. පොලි අනුපාත වැඩි දරා ගන්න බෑ. ඕනවට වඩා අඩු වුණොත් ණය දෙන්න කැමති. සොච්චම් පොලි ණය දීලා මොකද? කියනවා ඒකසන ණය නෑ, සල්ලි නෑ කියලා හරවලා යනවා. හැබැයි පුතේ මේ දෙක අනුප මේ 5.5 4.5 අතර රැඳෙව්වම දෙන එකා දෙන්න කැමති ණය, ගන්න එකා ගන්න කැමති ණය. දෙන එකා දෙන්න කැමති නම් ගන්න එකා ගන්න කැමති නම් මොකද වෙන්නේ? මේ ගනුදෙනුව කාර්යක්ෂමව සිද්ධ වෙලා යනවා. මහ බැංකුවට නිදහසේ ඉන්නවා. මේ පොලි අනුපාත දෙක මේ පරාසය තුල රැඳෙව්වම ණය දෙන්න කැමති, ණය ගන්නත් කැමති. දෙන එකා දෙන්න කැමති නම් ගන්න එකා ගන්න කැමති නම් මේ ගනුදෙනුව කාර්යක්ෂමව සිද්ධ වෙනවා. හරිද? රයිට්. අපි එනවා ඊට පස්සේ පුතේ 61 වෙනි පිටුව. 61 වෙනි පිටුව. කියවන්න 61 වෙනි පිටුව. හොඳයි. 60 වෙනි පිටුව බලන්න පුතේ. අන්තර් බැංකු ඒකසන ණය වෙළඳපොලේ පහළ සීමාව තීරණය වීම. පහළ සීමාව තීරණය වීම. මේ බලන්න කියන්නේ. වෙළඳපොලේ ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට අන්තර් බැංකු ඒකසන ණය පොලි අනුපාතිකය පහළ යාමේ ප්‍රවණතාවක් හටගනී. අන්නේ පළවෙනි වාක්‍යය highlight කරන්න. ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට පහළ යාමේ ප්‍රවණතාවක් පවතී. මේ බලන්න හොඳට. හැම බැංකුවකම සල්ලි වැඩිපුර තියෙනකොට පුතේ
අපි තුමු මෙහෙම HNB එකට තමයි සල්ලි හදිස්සිය තියෙන්නේ. අනෙක් බැංකු හැම එකේම සල්ලි තියෙනවා. BOC එකේ තියෙනවා. මහජන බැංකුවේ, සම්පත් බැංකුවේ හැම බැංකුවෙම අතිරික්තයි සල්ලි. දැන් පුතේ වෙළඳපොලේ ද්‍රවශීලතා අතිරික්තය හැම බැංකුවකම සල්ලි වැඩි. හැම බැංකුවකම දැන් සල්ලි වැඩි. දැන් මොකෝ වෙන්නේ? හැම බැංකුවකම සල්ලි වැඩි වීමේ ප්‍රතිවිපාකය තමයි ණය සැපයුම වැඩි වීම. එහෙම වුණොත් පුතේ පොලි අනුපාතේ අඩුවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙනවා. හැම බැංකුවකම සල්ලි තියෙනවා. හැම බැංකුවකම ද්‍රවශීලතා අතිරික්තයි. දැන් හැමෝම ඒක්ෂන් ණය දෙන්නේ යනවා. පුතා කොහොමද දන්නේ දෙන්න ගියාම මොනවට වඩා වටිනාකම අඩු වෙනවනේ. දැන් හැම බැංකුවකම ද්‍රවශීලතා අතිරික්තයි. හැමෝම ණය දෙන්න යනවා. ඒකේ ප්‍රතිඵලය පුතේ ණය සැපයීම අඩු වෙලා පොලි අනුපාතේ අඩුවීමේ ප්‍රවණතාවක් ඇති වෙනවා. හැබැයි මහ බැංකුව කියලා කියනවා ඕන තරම් සල්ලි අරන් එන්න අපි බාර ගන්නවා නිත්‍ය තැන්පතු පහසුකම්. එහෙනම් මහ බැංකුව කියන්නේ මොකද්ද? කොච්චර සල්ලි වැඩි වුණත් ඒක්ෂණ ණය දෙන්න එපා 4.5ට වඩා අඩුයි. ඒ ඔක්කොම සල්ලි අරගෙන ඉන්න අපි සියලු දෙනාගේ තැන්පතු වලට දෙනවා කීයද 4.5. එහෙනම් දැන් කවුරු පුතේ කොච්චර සල්ලි වැඩි වුණත් 4.5ට වඩා අඩුවෙන් දෙනවද? නැහැ. අන්නේ කියනවා. එහෙනම් වාණිජ්‍ය බැංකු පද්ධතියේ ද්‍රවශීලතා අතිරික්තයක් තියෙනකොට සල්ලි වැඩිපුර තියෙනකොට හැම බැංකුවක්ම ඒක්ෂණ ණය දෙන්න උත්සාහ කරනවා. හැම බැංකුවක්ම ඒක්ෂණ ණය දෙන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලය තමයි පුතේ ඒක්ෂණ ණය සැපයීම වැඩි වෙලා පොලි අනුපාත අඩුවීමේ ප්‍රවණතාවක් ඇති වෙනවා. හැබැයි මහ බැංකුව කියලා තියෙනවා වැඩි උණයි කියලා අඩුවට දෙන්න යන්න එපා. ඔය සල්ලි ඔක්කොම අරගෙන ඉන්න මහ බැංකුවට. මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකමක් කර යටතේ ඔක්කොම අරගෙන සල්ලි දෙන්න. ඔක්කොම අරගන්න තැන්පතු විදිහට. එහෙනම් පුතේ කොච්චර සංචිත වැඩි වුණා කොච්චර ද්‍රවශීලතා වැඩි වුණත් 4.5ට වඩා අඩු වෙනවද? අඩු වෙන්නේ. ඇයි? 4.5ට වඩා අඩුවෙන් දෙන්නේ ඒ ඔක්කොම යනවා කොහොමද? මහ බැංකුවට. එහෙනම් බලන්න පුතේ කවදාවත් 4.5ට වඩා අඩු වෙන දෙන්නේ. ඒතර මුල ඉඳලා කිව්වොත් මේ වාණිජ්‍ය බැංකුවල පුතේ ද්‍රවශීලතා අතිරික්ත තියෙනකොට හැම බැංකුවකම වැඩිපුර සල්ලි තියෙනකොට හැම බැංකුවක්ම උත්සාහ කරන ඒක්ෂණ ණය දෙන්න. හැම බැංකුවක්ම ඒක්ෂණ ණය දෙන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලය ඒක්ෂණ ණය සැපයීම වැඩි වෙලා පොලි අනුපාත අඩු වෙන්න පුළුවන්. හැබැයි කොච්චර සංචිත අතිරික්තාවක් කොච්චර ද්‍රවශීලතා අතිරික්තාවක් 4.5ට වඩා අඩු වෙන්නේ ඇයි? මහ බැංකුව කියතන ඕන තරම් අරන් එන්න අපි 4.5 ගානේ බාර ගන්නවා. එහෙනම් පුතේ බලන්න කොච්චර ද්‍රවශීලතා අතිරික්තාවක් 4.5ට වඩා අඩු වෙන්නේ නැහැ. 61 පිටුවේ කියන්නේ උන්නෝ. කියමු හොඳට. වෙළඳපොලේ ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලි අනුපාතිකයේ පහළ යාමේ ප්‍රවණතාවක් හටගනී. අනේක හයිලයිට් කරා. නමුත් මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය යටතේ ඕනෑම තැන්පතු ප්‍රමාණයක් බාර ගැනීමට සූදානමින් සිටින බැවින් මේ 4.5ට ඕන තරම් ගන්න. සිටින බැවින් එවැනි අවස්ථාවක වාණිජ්‍ය බැංකු තම අතිරික්ත අරමුදල් මහ බැංකුවේ තැන්පත් කිරීමට පොළඹවයි. එවිට අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොලේ ආයෝජනය කිරීමට නම් අවම වශයෙන් තැන්පතුන් පහසුකම් අනුපාතිකවත් හිමිය යුතුය. එනම් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොලේ පහත වැටිය හැකි අවමය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට සීමා වේ. එහෙනම් පුතේ කොච්චර සල්ලි වැඩි වුණා බැංකු පද්ධතියේ කොච්චර සල්ලි වැඩි වුණා 4.5ට වඩා ඒක්ෂණ ණය පොලි අනුපාතය අඩු වෙන්නේ. ඇයි වෙන්නේ නැත්තේ? 4.5ට වඩා අඩුවෙන් දෙන්නේ ගින්දරකෝ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. තේරුණාද? right. 62 වෙනි පිටුවට එමු. මේ 62 වෙනි පිටුවට එමු. කියවන්න. අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකයේ පහළ සීමාව තීරණය කිරීම. අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලි අනුපාතයේ පහළ සීමාව තීරණය කිරීම. හරිෂෝ බලන්නකෝ. පුතේ ඔන්න හැම බැංකුවකම සල්ලි හිගන.
බැංකු පද්ධතියේ විශාල බැංකු ප්‍රමාණයක අරමුදල් හිකයි. දැන් හිතන්න මේ BOC එක වටේ ඇවිල්ලා ඉන්න මෙන්න සම්පත් බැංකුවේ මහජන බැංකුවේ දැන් හැම බැංකුවකම සල්ලි එකයි BOC එකේ විතරයි සල්ලි තියෙන්නේ අතිරික්ත තියෙන්නේ. දැන් සම්පත් බැංකුකාරය ඇවිල්ලා ඔළුව දාලා බලන්න. මහජන බැංකුකාරය ඇවිල්ලා ඔළුව දාලා ණය ඉල්ලනවා. අපිට ණය දෙන්න. ඊට පස්සේ කොමර්ෂල් බැංකුකාරය දැන් මේ බැංකුකාරයල වට කරගෙන BOC ණය ඉල්ලනවා. අපිට ණය දෙන්න. අර වෙළඳපොළ ඉල්ලුම සැපයීම පාඩමේදී නම් මේවට අපි කියන්නේ මොකද්ද? අදීල්ලුම. දැන් අදීල්ලුමක් ඇති වෙලා. ණය ඉල්ලුම විශාල වශයෙන් වැඩි වෙලා. දැන් පුතේ BOC කාර්යය හරිනම් මොකද කරන්න ඕන? පොලි අනුපාත වැඩි කරන්න. ඇයි? ඉල්ලුම හැබැයි පුතේ කොච්චර ණය ඉල්ලුම වැඩි වුණත් 5.5ට වඩා පොලි අනුපාතය වැඩි කරන්න බෑ BOC කාර්යයට. BOC එක කිව්වොත් පුතේ පොලි අනුපාතය 6යි කියලා මේ ඔක්කොම හැරිලා යන කොහට? මහ බැංකුවට. අපල ලස්සනනේ මේවා තේරුම් ගන්න පුතේ. ඒකට හරි යම් රසාස්වාදයකුත් ඔබට ලැබෙනවා. දැන් බැංකු ඔක්කොම වට වෙනවා. හැමෝම ණය ඉල්ලනවා. දැන් වෙළඳපොළ එක්සන් ණය වෙළඳපොළේ ණය අදීල්ලුම. ඉල්ලුම වැඩි. හරිනම් දැන් BOC එකේ මිනිස්සයා මේකේ පොලි අනුපාතය වැඩි කරන්න කටයුතු කරනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒකයි. හැබැයි BOC එකට එහෙම වැඩි කරන්න බෑ. මහ බැංකුව කියලා තියෙනවා ඕන තරම් ණය දෙන්නම් 5.5. බැරි වෙලාවත් 106යි කියලා BOC එකෙන් කිව්වොත් පුතේ මොකෝ වෙන්නේ? මේ ඔක්කොම හැරිලා යනවා කාටද? මහ බැංකුවට. එහෙනම් බලන්න පුතේ. ද්‍රවශීලතා හිගයක් ආවම පොලි අනුපාතය වැඩිවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙනවා. හැමෝම ඇවිල්ලා එක බැංකුවකට පිරුණොත් ණය ඉල්ලලා ණය ඉල්ලුම වැඩි වෙලා පොලි අනුපාතය වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙනවා. හැබැයි මගේ පුතේ කොච්චර ද්‍රවශීලතා හිග ඇති වෙලා කොච්චර ණය ඉල්ලුම වැඩි වුණා 5.5ට වඩා නම් වැඩි වෙන්නේ නැහැ. ඇයි වැඩි වෙන්නේ? ඔක්කොම යනවා මහ බැංකුවට. එහෙනම් උපරිමය 5.5. මොකද 5.5 කියන්නේ? නිත්‍ය ණය පාසුකම් අනුපාතය. බලන්න කියවන්න පුතේ. වෙළඳපොළේ ද්‍රවශීලතා හිගයක් පවතින විට අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලි අනුපාතිකයේ ඉහළ යාමේ ප්‍රවණතාවක් හටගනී. අන්න ඒ වාක්‍යය highlight කරන්න. ද්‍රවශීලතා හිගයක් ඇති වන විට ණය ඉහළ යාමේ ප්‍රවණතාවක් හටගනී. ප්‍රවණතාවක් හටගනී. ප්‍රවණතාවක් හටගනී. කියනවා. අන්තර් බැංකු ඒක්ෂණ ණය පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවණතාවක් හටගනී. නමුත් මහ බැංකුව විසින් නිත්‍ය ණය පාසුකම් අනුපාතිකය යටතේ ඕනෑම ණය ප්‍රමාණයක් සැපයීමට සූදානම් වෙන්නේ. මේ කොච්චර හිගයක් ආවත් හැමෝටම සල්ලි ණයට දෙන්න සූදානම් මහ බැංකුව. 5.5ට. එන කවදාවත් 5.5ට වඩා වැඩි වෙන්නේ නැහැ. ප්‍රවණතාවක් හටගනී. නමුත් මහ බැංකුව විසින් නිත්‍ය ණය පාසුකම් අනුපාතිකය යටතේ ඕනෑම ප්‍රමාණයක් සැපයීමට සූදානම් බැවින් මෙවැනි අවස්ථාවක වාණිජ බැංකුව තම හිග අරමුදල් මහ බැංකුවෙන් සපුරා ගැනීමට පෙළඹේ. එවිට අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ ණය අරමුදල් සපයා ගැනීමට නම් උපරිම වශයෙන් ගෙවීමට සූදානම් පොලිය නිත්‍ය ණය පොලි අනුපාතකය වේ. උපරිමේ නිත්‍ය ණය පාසුකම් අනුපාතයක සීමා වේ. ඔන්න එහෙනම් අපි සාකච්ඡා කරේ මොකද්ද පුතේ? පොලි අනුපාත කොරිඩෝර්. හරිද? right. හොඳයි පුතේ. විවට වෙළඳපොළ කටයුතු වල මූලිකාංග 4න් වැදගත් මේක ඉවර කළා. ඊතුරු තුන පුතේ වැදගත්කම ඉතාම අඩුයි. නමුත් අපි නෝට් එක සම්පූර්ණ කරගමු. දෙවෙනි එක තමයි පුතේ දෛනික වෙන්දේසි ක්‍රමය. පොඩක් කියමු පුතේ මේක මම ලොකුවට කියලා දෙන්න යන්නේ නැහැ. වැදගත්කම ඉතාම අඩුයි. දැනට බලපෑත්වෙන විවෘත වෙළඳපොළ ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳපොළ ද්‍රවශීලතාව දෛනිකව තක්සේරුගත ඉලක්ක මට්ටමින් ද්‍රවශීල පවත්වාගෙන යාම සඳහා දෛනික ප්‍රතිවිකුණුම් දී ගැනීම කරයි.
මේ බලන්න හොඳට පුතේ. ඔය දෛනික වෙන්දේසි ක්‍රමයේ භාණ්ඩාගාර බිල්පත් අලෙවි කරන මිලදී ගන්න කොටස් දෙකයි. ප්‍රති මිලදී ගැනුම් වෙන්දේසි, ප්‍රති විකුණුම් වෙන්දේසි. ඔය දෙකේ අපි සටහන ලියා ගන්නවා විතරයි පුතේ පොඩ්ඩක්. මේක වැදගත් කමක් නැහැ. ප්‍රති මිලදී ගැනුම් වෙන්දේසි කියන තැන ලියන්න. ප්‍රති මිලදී ගැනුම් වෙන්දේසි කියන තැන ලියන්න. ප්‍රති මිලදී ගැනුම් යනු ප්‍රති මිලදී ගැනුම් යනු ප්‍රති මිලදී ගැනුම් යනු මහ බැංකුව විසින් කිසියම් නිශ්චිත දිනකදී නිශ්චිත පොලී අනුපාතයකට මහා බැංකුව විසින් කිසියම් නිශ්චිත දිනකදී නිශ්චිත පොලී අනුපාතයකට ආපසු මිලදී ගැනීමේ එකඟතාවය මත තමා සතු රජයේ සුරකුම්පත් වාණිජ බැංකුවලට විකිණීමයි. තමා සතු රජයේ සුරකුම්පත් වාණිජ බැංකුවලට විකිණීමයි. මම පැහැදිලි කරලා දෙන්නම් පුතේ වැදගත්කම නැහැ තාම අඩුයි. නමුත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මෙන්න මේක. හොඳට බලන්න අහයි කියලා. අනාගත නියත නිශ්චිත දිනකදී බලන්න ප්‍රතිමිලදී ගැනුම් යනු මහ බැංකුව විසින් කිසියම් නිශ්චිත දිනකදී නිශ්චිත පොලී අනුපාතයකට ආපසු මිලදී ගැනීමේ එකඟතාවය මත රජයේ සුරුකුම්පත් විකිණීම. මෙන්න වාණිජ බැංකුවක පුතේ ඔන්න අධිසංචිත ටිකක් තියෙනවා මිලියන 500ක්. අධිසංචිත තියෙනවා කොච්චරද පුතේ? මිලියන 500ක්. දැන් මහ බැංකුව කැමති නෑ අධිසංචිත තියෙනවා. මොකද දෙකුයි? ඔන්න වාණිජ බැංකුවක අධිසංචිත තියෙනවා කියන්නේ 500ක්. හැබැයි මහ බැංකුව කැමති නෑ අධිසංචිත තියෙනවට. ඇයි කැමති නැත්තේ? මේ අධිසංචිත ණයට දෙනවා. අධිසංචිත ණයට දීමේ ප්‍රතිඵලය මුදල් සැපයීම වැඩි වෙලා උද්දමනට යනවා. ඒ නිසා පුතේ මෙන්න මේ 500 මහ බැංකුවට ඇදලා ගන්න පාවිච්චි කරපු ක්‍රමය තමයි පුතේ ප්‍රතිවිකුණුම් වෙන්දේසි. මහ බැංකුව කියන මෙන්න මේක. ඔය සල්ලි ටික දීලා බිල්පත් අරගෙන සල්ලි ටික දීලා බිල්පත් සුරකුම්පත් ගන්න. භාණ්ඩාගාර බිල්පත් ගන්න කරගන්න සුරකුම්පත් ගන්න. සල්ලි ටික දීලා සුරකුම්පත් ගන්න. අන්න දිනයක් කියනවා. ගන්න අද කියලා හිතන්න. ඔන්න ගන්න ජනවාරි මාස 1 වෙනිදා. සඳහන් කරනවා ජනවාරි මාසේ 25 වෙනිදා. හැබැයි ඕකේ අනිත් පැත්ත කරලා දෙන්න. මොකද මේ පැත්ත කොයි? සල්ලි දීලා බිල්පත් ටික ගන්න. අන්න කිව්වේ තමයි. ඒතර අනාගත නියත නිශ්චිත දිනකදී ආපසු ලබා ගැනීමේ එකඟතාවය මත බිල්පත් විකුණනවා නම් අන්න ඒකට කියනවා ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි. බලන්න. බිල්පත් රුපියල් 500ක් වැඩිපුර තිබුණා. සල්ලි දීලා
බිල් පට්ටියක විකුණලා සල්ලි ගත්තා. දැන් රුපියල් 500 මෙතන. හැබැයි කියනවා අනාගත දවසකදී ආයිපත් සල්ලි ටික දීලා බිල් පත් ටික ගන්න. හරිද? right. ඊට පස්සේ ඊළඟ ලියන්නේ ප්‍රතිවිකුණුම් වෙන්දේසි කියන තැන ලියන්නේ. ප්‍රතිවිකුණුම් වෙන්දේසි. ඒක අනිත් පැත්ත. ප්‍රතිවිකුණුම් යනු ප්‍රතිවිකුණුම් යනු මහ බැංකුව විසින් කිසියම් එකඟ වූ දිනයකදී නිශ්චිත පොලී අනුපාතයකට ආපසු විකිණීමේ එකඟතාවය මත වාණිජ්‍ය බැංකු සතු රජයේ සුරකුම්පත් මිලදී ගැනීමයි. අය බලන්න ප්‍රතිවිකුණුම් යනු මහ බැංකුව විසින් කිසියම් එකඟ වූ දිනයකදී නිශ්චිත පොලී අනුපාතයකට ආපසු විකිණීමේ එකඟතාවය මත වාණිජ්‍ය බැංකු සතු රජයේ සුරකුම්පත් මිලදී ගැනීමයි. හරිද? right. ඒක මෙන්න මේකයි. ප්‍රතිවිකුණුම් වෙළඳපළ. ප්‍රතිවිකුණුම් වෙන්දේසි. දෙවෙනි එක මොකක්ද පුතේ? ප්‍රතිවිකුණුම් වෙන්දේසි. මෙයා වැදගත්ම අඩුවේ පුතේ. ප්‍රතිවිකුණුම් වෙන්දේසි. ඒ කියන්නේ මේකයි. මේ බලන්න. ඔන්න වාණිජ්‍ය බැංකුවකට බිල්පත් තියෙනවා. බිල්පත් 500ක් තියෙනවා. දැන් මේ වාණිජ්‍ය බැංකුවට පුතේ ඇවිල්ලා සංචිත හිතෙන. දැන් මහ බැංකුව කියනවා ඔය බිල්පත් ටික ගෙනත් දෙන්න සල්ලි දෙන්න. හැබැයි අනාගතයේ දවසක ආයි බිල්පත් ටික දීලා සල්ලි ගන්න. ඔන්න සංචිත හිතයක් තියෙන බැංකුවට කියනවා බිල්පත් ටික ගෙනත් දෙන්න සල්ලි දෙන්න. අනාගතයේ දවසක ආයි එකඟ වෙන දවස එදාට සල්ලි දීලා බිල්පත් ටික ආයි ගන්න. බිල්පත් ටික අරන් සල්ලි දෙනු. අනාගතයේ දවසක ආයි බිල්පත් ටික දීලා සල්ලි ගන්න. right. මේ වැදගත්කම අඩුයි පුතේ. නිත්‍ය ණය පහසුකම් අපි සාකච්ඡා කරා. පළවෙනි වීඩියෝ එකේ විනාඩි ගානක් කරන් සාකච්ඡා කරා. අපි ඒකේ සටහන ලියා ගන්නවා විතරයි මෙතන. නිත්‍ය ණය පහසුකම් සැපයීම කියන තැන ලියන්න. නිත්‍ය ණය පහසුකම් සැපයීම කියන තැන ලියන්න. දෛනික වෙන්දේසියෙන් පසුවද නිත්‍ය ණය පහසුකම් සැපයීම කියන තැන ලියන්න. දෛනික වෙන්දේසියෙන් පසුවද බැංකුවක මුදල් හිගයක් පවතී නම් දෛනික වෙන්දේසියෙන් පසුවද බැංකුවක මුදල් හිගයක් පවතී නම්
මහ බැංකුවේ ප්‍රතිවිකුණුම් කවුළුවේ මහ බැංකුවේ ප්‍රතිවිකුණුම් කවුළුවේ එම හිග මුදල ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. මෙය නිත්‍ය ණය පහසුකම ලෙස හැඳින්වේ. හරි. ඔය නිත්‍ය ණය පහසුකම් අනුපාත පුතේ අපේ පළවෙනි වීඩියෝ එකේ සෑහෙනක් පැහැදිලි කළා. දෙක ළඟ ලියන්න පුතේ නිත්‍ය ණය තැන්පතු පහසුකම් SDFR ලියන්න. දෛනික වෙන්දේසියෙන් පසුවද බැංකුවක මුදල් අතිරික්තයක් පවතී නම් දෛනික වෙන්දේසියෙන් පසුවද බැංකුවක මුදල් අතිරික්තයක් පවතී නම් දෛනික වෙන්දේසියෙන් පසුවද බැංකුවක මුදල් අතිරික්තයක් පවතී නම් එම මුදල් මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනීම් කවුළුව තුලින් මහ බැංකුවේ ආයෝජනය කිරීමට පහසුකම් සලසා ඇත. මෙය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ලෙස හැඳින්වේ. මම ආයෙත් කියනොත් බලන්න. දෛනික වෙන්දේසියෙන් පසුවද බැංකුවක මුදල් අතිරික්තයක් පවතී නම් එම මුදල් මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනීම් කවුළුව තුලින් මහ බැංකුවේ ආයෝජනය කිරීමට පහසුකම් සලසා ඇත. මේ නිත්‍ය තැන්පතු පහසුකම් ලෙස හැඳින්වේ. SDFR කියලා අර බෝල දෙකක් ගහලා බෝඩ් එක බෙදලා කියලා දුන්නේ ඔව්. ඒකේ සටහන ඔය තියෙන්නේ. හරිද? බෝඩ් එක බදලා SLFR SDFR කියලා ඒක. ඊට පස්සේ පුතේ ප්‍රතිවට්ටම් කියන එක නම් අදාළව නැති එක. නමුත් අපි ලියලා දාන මේක ව්‍යාපාරතරේටම වැදගත් වෙන්න පුළුවන්. සුරකුම්පත් වට්ටම් කිරීම. වට්ටම් හා ප්‍රතිවට්ටම් වැදගත්ම නැහැ පුතේ අපිට නිකන් ලියලා දාන්න. සුරකුම්පත් වට්ටම් කිරීම. එතන ලියන්න. මහ බැංකුව සතු රජයේ සුරකුම්පත් වට්ටම් කිරීම කියන්නේ ලියලා දාන්න. මහ බැංකුව සතු රජයේ සුරකුම්පත් හෝ මහ බැංකු සුරකුම්පත් ස්ථාවර පදනමකින්
ස්ථාවර පදනමකින් ද්විතීක වෙළඳපළේ විකිණීම වේ. ස්ථාවර පදනමකින් ද්විතීක වෙළඳපළේ විකිණීම වේ. මෙමගින් ස්ථීර පදනමකින් අතිරික්ත ද්‍රවශීලතාව මහ බැංකුව වෙත අවශෝෂණය කර ගැනීම සිදුවේ. ස්ථීර පදනමකින් අතිරික්ත ද්‍රවශීලතාව මහ බැංකුව වෙත අවශෝෂණය කර ගැනීම සිදුවේ. හරිද? right. ලියන්න තේ සුරකුම්පත් ප්‍රතිවට්ටම් කිරීම කියන තැන ඉස්තැන ලියන්න. සුරකුම්පත් ප්‍රතිවට්ටම් කිරීම කියන තැන ඉස්තැන ලියන්න. මහ බැංකුව විසින් ද්විතීක වෙළඳපළේ රජයේ සුරකුම්පත් හෝ මහ බැංකු සුරකුම්පත් ස්ථීර පදනමකින් මිලදී ගැනීම වේ. මෙමගින් ස්ථීර පදනමක් මත හිග ද්‍රවශීලතාව මහ බැංකුව විසින් වෙළඳපළ වෙත සපයයි. right. පුතේ එන්න 60 වෙනි පිටුවට. 60 වෙනි පිටුවට වෙවට වෙළඳපළ කටයුතු වල අංග 4යි. 60 වෙනි පිටුවට පෙන්නන්නක් ගන්න. අංග 4යි. මොකද අංග 4 පුතේ? නිත්‍ය පොලි අනුපාත කොරිඩෝවර්, ප්‍රතිමිලදී ගැනුම් පොතු විකුණුම් වෙන්දේසි, නිත්‍ය පහසුකම් ප්‍රතිවට්ටම් කියන එක. ඕකෙන් පුතේ අපිට වැදගත් නිත්‍ය පොලි අනුපාත කොරිඩෝව විතරයි. ඉතුරු තුන පුතේ මම නිකන් සටහනක් ලියුව විතරයි. නිකන් කියවගන්න. වැදගත් එක විතරයි පැහැදිලි කරන්නේ. එහෙනම් පුතේ ඔන්න පන්තිනේ නතර කළා කියලා විවේකයක් නෑ පුතා. අද දවසට ඔබ බලන්න අද දිනේ චෙක් කරලා YouTube එකේ මේ ඇඳුමත් එක්ක පැය 6කට වඩා වීඩියෝ කරලා
අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් පුතා මතක තියාගන්න ඕන. අපි සෑහෙන ආයාසයක් දරනවා පුතා මේ කොරෝනා අභියෝගයත් එක්ක විභාගයට මේ විෂය කරුණු ටික සම්පූර්ණ කරන්න. වෙනවද? රයිට්. ඒක පුතේ මතක තියාගන්න ඕන. අපි කිසිසේත් මේ ඔබේ මේ අභියෝගය ඔබට අභියෝගයක් වෙන්න දෙන්නේ නැහැ. කෙසේ හෝ මේ විෂය කරුණු ටික ආවරණය කරනවා. හරිද? රයිට්. මේ අමාරු කරුණු පුතේ විභාග පන්ති පටන් ගත්ත දවස විභාගයට මාසයකට කලින් පටන් ගත්තත් අපිට ප්‍රමාණවත් කාලය සටහන සම්පූර්ණයි යම්ම ප්‍රාණයක් ඔළුවට වැටලා තියෙන්නේ මේව නැවත කරලා දෙන බවට අපි ඔබට පොරොන්දු වෙනවා. හරිද? හරි. එහෙනම් පුතේ අදට කතාව අවසන් කරනවා. ඊළඟ කොටසේ ඉඳලා අපි නැවත සාකච්ඡා කරමු. ආයුබෝවන් තෙරුවන් සරණයි.